සුබ දවසක් එකතු වෙච්ච හැමෝටම මම හසිදු සමරවීර බොහෝම ස්තුතියි අපගේ යුනිට් චැනල් එක එක්ක වුණාට අපි කරන්නේ ඩිෆරන්ෂල් ඉක්වේෂන්ස් විසඳන හැටි මේකෙදී මම ඉස්සෙල්ලාම කතා කරන්න ගත්තා ෆස්ට් ඕඩර් ඇන්ඩ් ෆස්ට් ඩිග්‍රී ඩිෆරන්ෂල් ඉක්වේෂන් එකක් කොහොමද විසඳන්නේ කියලා මේ කතා කරද්දී හොඳට මතක තියාගන්න අපි මේකෙදී ලීනියර් නන් ලීනියර් හෝමෝජීනියස් නන් හෝමෝජීනියස් මේ හැමෝම ගැන කතා කරනවා හැමෝම ගැන කතා කරන්න උපරිම වශයෙන් අපි කතා කරනවා කතා කරද්දී අපි මේ පිළිවෙලට කෑලි වලට කඩන්නේ නැහැ. අපි ප්‍රධාන ආකාර හතරකට කඩා ගන්නවා කියලා මම කිව්වා. ඒකේ පළවෙනි ආකාරය තමයි variable separation කියන මෙතඩ් එක. first order first degree differential equation එකක් විසඳන මම ඒකේ වැඩි විස්තර කලින් වීඩියෝ එකේ ගොඩක් කිව්වා. දැන් නැවත නැවත කියවන අවශ්‍යතාවයක් නැහැ. අපි කෙලින්ම යන දෙවෙනි ආකාරයට යද්දී දැන් තියෙන්නේ ඊළඟ ආකාරය අංක 2 අංක දෙකේදී අපි කතා කරනවා homogeneous differential equation එකක් කොහොමද අපි විසඳන්නේ කියලා homogeneous differential equation එකක් කොහොමද අපි විසඳන්නේ කියලා first order first degree හොඳට මතක තියාගන්න ඒක අමතක කරන්න එපා කොයි වෙලාවකවත් මේ ඔක්කොමත් එක පටලවා ගන්න එපා පස්සේ higher orders higher degrees ගැන කතා කරමු දැනට මේ ආකාර හතර අපි කතා කරන්නේ ඒගොල්ලොන්ට ප්‍රධාන අංක 1 යටතේ තමයි අපි කතා කරන්නේ. අපි කොහොමද homogeneous differential equation එකක් අර්ථ දැක්ුවේ? first order first degree කට්ටියට අපි අර්ථ දැක්ුවා වෙනම. මෙන්න මේ විදිහට. මම කිව්වා f x, y යට g x, y ආකාරයට තියෙද්දි මේ උඩ terms සහ යට terms මේ උඩ සහ යට කියන මේ උඩ සහ යට කියන මේ ෆන්ක්ෂන් දෙකටම අදාළ terms වල same degrees තියෙනවා නම් same degrees in every term හැම term එකකම same degree තියෙනවා නම් මෙයාගේ උඩයි යටයි ඕගොල්ලොන්ට මම කිව්වා කොහොමද බලන්නේ කොහොමද කියලා ඒක classification එකට ගිහලා ආපහු බලන්න එහෙම තියෙනවා නම් අපි කියනවා මෙයාට කවුද homogeneous differential equation එකක් කියලා මෙයාව මට පුළුවන් මෙන්න මේ ආකාරයේ සමීකරණයක් විදිහට ලියා ගන්න මෙයාගේ වැඩිම මාත්‍රය තියෙන x ගෙන් බෙදලා divided by highest xk xn ඒ කියන්නේ වැඩිම බලයක් තියෙන නැත්නම් වැඩි මාර්ක්යක් තියෙන xk පදයෙන් උඩ යට බෙදලා මෙන්න මේ ආකාරයේ සමීකරණයක් විදිහට ගන්න පුළුවන්. අන්න ඒකයි අපි homogeneous මෙන්න මේ කියන කන්ඩිෂන් එකේ තියෙන විශේෂත්වය ඒකයි. එයා නිසා මෙන්න මේ ෆන්ක්ෂන් එකක් විදිහට ගන්න පුළුවන්. අපි මෙන්න මෙහෙම ගමු. v කියලා එකක් ගමු. v සමානයි y යට x. දැන් සරලව කිව්වොත් y සමානයි vx නේ. මේ ෆන්ක්ෂන් එකක් ගමු. එහෙම ගත්තොත් මෙන්න මේ උඩ කියන සමීකරණ අපිට මෙහෙම ලියන්න පුළුවන්. මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. dy යට dx සමානයි මොකක්ද f v කියලා ලියන්න පුළුවන්. අපි යට අංක 1 කියලා ගමු. ඇයි අපි මේ විදිහට මෙතඩ් එකක් ගන්නෙ? දැන් අර විදිහට variable separate කරන්න බෑ. හිතන්න මෙතන x වර්ගය දාන y මෙතන යට x y x ඒ වගේ මොකක් හරි තියෙනවා කියලා හිතන්න. variable separation කරන්න බෑ. මොන જાතියවත් කරන්න බැරි එකකින්. අන්න එමෙ හිතන්න. එහෙම එක්කෙනෙක්ව අපි මේ විදිහට ලියා ගන්නවා. මේ විදිහට ලියාගත්තේ අර විදිහට variable separation කියන මූලික මෙතඩ් එකට. එයා තමයි අපේ ඉන්න මූලික මෙතඩ් එකට. මෙතඩ් එක. ඒ මූලික මෙතඩ් එකට යන්න ලේසි වෙන තමයි අපි මේ වැඩේ කරන්නේ. ඒ වගේම y සමානයි vx කියන එක කෙනාගෙන් මට ලියන්න පුළුවන් dy යට dx. මම එයාගේ දෙපැත්තම x විසින් අවකලනය කරනවා. differentiate by x. x විසින් අවකලනය කරනවා. x විසින් අවකලනය කරලා පස්සේ මේ පැත්ත dy යට dx මේ පැත්ත එනවා v plus x dv යට dx. මෙයා අංක 2 කියලා ගත්තා. 1 හා 2න් 1 සමානයි 2 කියලා මම ගන්නවා. 1 සමානයි 2න් මට කියන්න පුළුවන් v ධන x dv යට dx සමානයි fv. මෙයා v ගේ සමීකරණයක්. මෙයා v ගේ ප්‍රකාශනයක් ෆන්ක්ෂන් එකක්. v ගේ ෆන්ක්ෂන් එකක්. එහෙනම් මට මෙයාව හදා ගන්න පුළුවන් මේ විදිහට. dv යට dx fv. එහෙනම් මට මෙයා variable separate කරන්න බැරිද? පුළුවන්. මාර ලස්සනට variable separation එකක් හැදෙනවා මේ විදිහට. මේ ආකාරයට හැදෙනවා. dv සමානයි
එකයට x dx කියලා. මෙයාව ලස්සනට අනුකලනය කරලා අපේ සොලියුෂන් එක විදිහට ගන්න පුළුවන්. ඒ සොලියුෂන් එකේ මේ සොලියුෂන් එකට අපි අන්තිමට v substitute කරනවා. v substitute කරනවා. ඒ කියන්නේ v equals y at x කියලා අන්තිම substitute කරලා මෙයා අපි pure solution එක කරගන්නවා. අපේ solution එක කරගන්න. solution එක කිව්වේ මම කිව්වා අර මොකක්ද 5 y, x සමානයි බිඳුව ආකාර x සහ y ගේ සමීකරණයක් කියලා මම කිව්වනේ. අර අවකල සංගුණක නැති x සහ y ගේ සමීකරණයක්. v ගේ සමීකරණයක් වෙන්නත් බෑ. ඔන්නෝම සමීකරණයක් කරගන්නවා. මේක තමයි අපේ මෙතඩ් එක. මේ අපේ තියෙන මං කිව්වොත් එහෙම අපේ මෙතඩ් එක තමයි අර කලින් එක්කෙනාගෙත් මං කිව්වා එහෙම. මෙයා තමයි අපේ මෙතඩ් එක කියලා මම කතා කරන්නේ. මේ කරන මෙතඩ් එක. හරි. දැන් අපි වැඩේ තේරුම් ගත්තා. අපි දැන් පොඩ්ඩක් මේ සම්බන්ධයෙන් උදාහරණ වලට යමු. හරි ළමයි දැන් අපි යන් ඉස්සෙල්ලාම පළවෙනි උදාහරණයට example number 1 අර මෙතඩ් එක හොඳට බලාගෙන ඉන්න මෙතෙන්ට. හරිද? හැමදේම තේරෙන්නේ නැහැ. ඒක examples කරන්නේ. හරිද? දැන් ඒක තේරුන්නේ නැහැ කියලා එහෙම බය වෙන්න එපා. ඒකයි අපි examples කරන්නේ. හරි? dx ධන මේ විදිහේ ආකාරයේ ප්‍රකාශන වලට හුරු ඇති. හදන විදිහ නෙවෙයි. ආකාරයේ ප්‍රකාශන මම variable separation එකේදී කරා. දැන් මෙයා variable separate කරන්න පුළුවන්ද කෙලින්ම? කෙලින් පුළුවන්ද? බෑ. මෙතන x වර්ගය කියලා කියනවා. මෙතන y වර්ගෙත් එක්ක මේ xy එහෙම මිශ්‍ර වෙලා ඉන්නේ. මට dx ට x වල ෆන්ක්ෂන් එකකින් ගුණ කරලා dy y වල ෆන්ක්ෂන් එකකින් ගුණ කරලා මෙයාව හදාගන්න බෑ. මට දෙපැත්ත දාලා අනුකලනය කරන්න බෑ. ඒක නිසා මම පොඩ්ඩක් බලනවා මෙයා dy වල dx කරගෙන පොඩ්ඩක් බලනවා. එහෙම මුක්ත කරගත්තා පස්සේ අපිට එනවා කවුද? xy ඍණ y වර්ගය බෙදීම x වර්ගය කියලා. දැන් variable separation එක කොහොමද කරගන්න බෑ. අර ඉස්සර වගේ ආදේශයක් පාවිච්චි කරලවත් කරගන්න බෑ වගේ සිද්ධියක් මට මේක පේන්නේ. එහෙම වුණොත් අපි බලනවා මෙයා ඊට පස්සේ ඊළඟ ඔප්ෂන් එක අපි homogeneous ද කියලා බලනවා. බලමු homogeneous ද කියලා. මෙන්න උඩ තියෙනවා මාත්‍රය 2යි, මෙයාගේ මාත්‍රය 2යි, මාත්‍රය 2යි, මෙයාගේ මාත්‍රය 2යි, යට මාත්‍රය 2යි. හැම ටර්ම් එකකදී මාත්‍රය සමානයි. උඩයි යටයි ඔක්කොගෙම. එහෙනම් මම කරන්නේ මොකක්ද? වැඩිම කවුද? වැඩිම x ගේ මාත්‍රයෙන් මම උඩයි යටයි බෙදනවා. බෙදුවට පස්සේ මම x වර්ගයෙන් බෙදන්නේ මෙතන y යට x එනවා. මෙතන y යට x ගේ වර්ගය කියලා එනවා. මෙතන යට 1 කියලා එනවා. හරි. මම ගන්නවා v සමානයි. මෙන්න මෙයා තමයි ආදේශය. v සමානයි y යට x කියලා ගත්තොත් එහෙනම් dy යට dx එනවා. මේ උඩ එක්කෙනාගෙන් මට කියන්න පුළුවන් v ඍණ v වර්ගය කියලා. මෙන්න මෙහෙම අපිට ආන්සර් එකක් අපිට එනවා. හරිද? නැත්නම් y සමාන vx කියලා දාන්න පුළුවන්. මම කිව්වේ මෙයා ඇවිල්ලා fv කෙනෙක්. ඒ කියන්නේ v ගේ සමීකරණයක් මෙයා ආවේ. අපි යාට අංක 1 කියලා ගමු. අංක 2කට ගන්න පුළුවන්. මට මෙයා y සමානයි vx කියලා ගත්තොත් මම මේ ලේසි වෙන්නේ මෙහෙම ගන්නෙ. මෙහෙම ගත්තත් අවුලක් නැහැ. ලේසි වෙන්නේ මෙහෙම ගත්තා. මොකද මට dy dx තමයි උක්ත කරගන්න ඕනේ. මට මෙයාගේ y තමයි අයින් කරගන්න ඕනේ. එක ආකාරයකට මෙයා substitution method එක මේ homogeneous quality එක නිසා නැත්නම් homogeneous කියන්නේ මේ කියන මේ property එක නිසා සමා වෙන්න property එක නිසා ඒ ගුණාංගය නිසා මෙයාගේ මේ y ඉවත් වෙන විදිහට හැදෙනවා. v ධන x dv යට dx විදිහට හැදෙනවා. මේ දෙන්නගේම වම් පැත්ත බැලුවොත් දකුණු පැත්ත බැලුවොත් එහෙම මෙයා v ගේ හැදිලා තියෙන්නේ මෙයා v සහ x ගේ හැදිලා තියෙන්නේ. ඒක නිසා මට y ව පටගාලා නොසලකා හරින්න පුළුවන්. 1 සමානයි 2කින්. මොකද මම කරන්නේ? v ධන x dv යට dx අපි දන්නවා ওই විදිහට හැදුනොත් අපේ වැඩේ ගොඩ. ඔන්නෝම. දැන් මෙතන ලස්සන සමීකරණයක් එනවා. හරි. එහෙනම් මට හදා ගන්න පුළුවන් මේක කොහමද? මම මෙතන ඍණ 1 යට v වර්ගය dv සමානයි 1 යට x dx. හරි. ඔන්න ඔය විදිහට මට අනුකලනය කරන්න පුළුවන්. අනුකලනය කරාට පස්සේ මෙතන ඉන්න කවුද? මෙතන ඉන්නේ ඕගොල්ලෝ දන්නා මේ කවුරු අවකලනය කරාට පස්සේ මෙයා මේ හැදෙන්නේ 1 යට v අවකලනය කරාට පස්සේ නේද? 1 යට v. ඉතින් d 1 යට v අවකලනය කරොත් එහෙම v විශේෂයෙන්ම මොකද හැදෙන්නේ? ඍණ 1 යට v වර්ගය. එහෙනම් 1 යට v අවකලනය කරොත් තමයි මෙයා හැදෙන්නේ. එහෙනම් මේ ඉන්නේ අපේ අදාළ සොලියුෂන් එක. වම් පැත්තට. දකුණු පැත්තට කවුද ඉන්නේ? ඔයාලා දන්නවා ln x ඉන්නේ. හරිම ලේසි ළමයි. හරිද? මේක ඉතාම පහසු සමීකරණයක්. එහෙනම් මම අන්තිමට කරන්නේ
මේ v වෙනුවට මේ උඩ කිව්වනේ y සමානයි v කියන්නේ y බෙදීම x කියලා. එහෙනම් මම දැම්ම පස්සේ x බෙදීම y සමානයි ln x කියලා ධන c කියලා කෙනෙක් එනවා. මේ ඇවිල්ලා arbitrary constant එකක්. නෝම අපි පළවෙනි උදාහරණය ආවේ. අපි යන් දෙවෙනි උදාහරණයට. හරි අපි දැන් example number 2 එකට යන් අපේ example number 2 example number 2 එක අපි දෙමු මේ විදිහට x වර්ගය ඍණ y වර්ගය dx plus 2xy 3y මෙහෙම දෙමු. දැන් මම මේකෙදි දෙන්නේ ඉතින් අර homogeneous method එකේ ඉන්නේ. ඒක නිසා මෙයා කෙලින්ම variable separation එකේ හදන්න අමාරුයි. ඒක නිසා මම homogeneous method එකේ හදන්න ඕන නිසා මම මෙයාව ලස්සනට හදා ගන්නවා. පේනවා ඇති උඩ ටර්ම් එකේ මාත්‍රය 2යි. මම මේකටම කියන්න ඕනේ නැහැ. මේ 2යි. ඒක නිසා මෙයා වැඩි මාත්‍රයෙන් එක්කෙනාගෙන් බෙදාගත්තා. එතකොට මෙතන එනවා 2යි y at x. මෙතන එනවා y at x ගේ වර්ගය. y at x ගේ වර්ගය ඍණ 1. v සමානයි y at x කියලා ගත්තොත් එහෙනම් මට අර උඩ කියන සමීකරණය ලියා ගන්න පුළුවන්. dy at dx. හරි. මේ බේසික් මෙතඩ් එකෙන් හැම වෙලේම පුරුදු වෙලා ඉන්න වෙලේ. ඊට පස්සේ ඔයාලට එකපාරම මේක ලියන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට මට සමීකරණයක් හැදෙනවා. මම කියන එක පැහැදිලි කියලා මම හිතනවා. හරි. මේම ලස්සන සමීකරණයක් හැදෙනවා. බලමු අපි වැඩේ හරියට කරාද කියලා. 1v ඕකේ. හරි. v සමානයි y at x කියලා දැම්මම පස්සේ උඩ එනවා v එකක් එනවා. මේකේ උඩට එන්න ඕනේ මට සමාව වෙන්න. අපි මේ ගාන පොඩ්ඩක් වෙනස් කරගත්ත අවුලක් නැහැ හිමුණොත්. නෑ ඊට වඩා මේ ලස්සනට උත්තරයක් කියන ගානන්නේ. මේකේ අපි දැන් තමයි වැරදිලා තියෙන්නේ. ඒක උක්ත කරගනිද්දී ඒ කලබලයට උක්ත කරගත්තේ ඒකින්ද පොඩි වැරද්දක් වුණා. සමාව වෙන්න. මෙයා y වර්ගයේ ඍණ x වර්ගය බෙදීම 2xy කියලා හදනවා. වැඩි මාත්‍රය තියෙන එක්කෙනාගෙන් බෙදුවට පස්සේ කවුද එන්නේ? y at x ගේ වර්ගය ඍණ 1 යට දේවතාවක් y at x ඔන්න ඔහම එනවා. එහෙනම් මෙයාට මට කියන්න පුළුවන් dy at dx ට මට කියන්න පුළුවන්. ඔය ආදේශය දැම්මම පස්සේ v වර්ගයට 2y. දැන් මෙයා තනිකර fv කෙනෙක් වෙලා. ඒ කියන්නේ v ගේ ෆන්ක්ෂන් එකක් වෙලා මේ තනිකර dy at dx කියන එක කියලා. ඒ වගේම v සමානයි dy sorry ඒක අපි ගමු මෙහෙම y සමානයි කියලා ගන්න එක ලේසි අපි vx කියලා ගත්තොත් එහෙම dy යට dx සමානයි හැම වෙලේම මෙයාම තමයි එන්නේ v ධන x dv යට dx සරලයි හරි ටිකක් දවස් ගියා පස්සේ නිකන් අර වතුර බොනවා වගේ නිකන් අර මේක ගේමක් නැතුව පුළුවන් වෙන්න ඕනේ හරි මේවයි ගණන් කීපයක් හදද්දී මේ ගණන් කීපය හදුවත් ඇත්තම කිව්වොත් තාම ප්‍රමාණවත් එනකට විවිධාකාරයේ ගණන් තියෙනවා මේ මෙතඩ් එකට හුරු වෙන්න නම් මේ ගණන් ටික හොඳටම ඇති මට 1 2 සමාන කරලා ඔයගොල්ලෝ දන්නා ප්‍රොසීජර් කොහොමද යන්නේ කියලා සමාන කරලා මේක හොයන්න පුළුවන් 1යි එහෙනම් මට මෙයා වෙනවා මම චුට්ටක් මේ පැත්තට වෙන්න හදන්න ඉඳ ගන්න සමානයි v වර්ගයේ ඍණ 1 බෙදීම 2v ඍණ v පොඩ්ඩක් මේ කරලා හදලා ගත්තා පස්සේ ද ඍණ 2v වර්ගයක් එනවා එහෙනම් 1 ධන v වර්ගය බෙදීම 2v යට dx එහෙනම් මට මේක මම හරියම ගන්න අවුලක් නැහැ මේ හරින් ගත්තට හරි එහෙනම් මට මේව හදා ගන්න පුළුවන් 2v යට 1 ධන v වර්ගය dv උත්තරේ පේනවා ඉතින් කට්ටියට කොහොමද මේක වෙන්නේ කියලා අනුකලනය ගැන දන්නවනම් උත්තරේ පේනවා ඉතින් හරි ඔන්න විදිහට අපිට අපේ ආන්සර් එක හැදෙනවා අපිට මෙයාට ආන්සර් එක වල මම එක කිව්ව උත්තරේ පේනවා ඉතින් නේද කියලා මෙයාව ලියන්න පුළුවන් 1 ධන v වර්ගයේ ln කියලා මෙයාව අවකලනය කරලා බලන්න එකයට 1 ධන v වර්ගය එනවා ඇතුළේ එක්කෙනාගේ අවකලනය වැඩි වෙනවා ඇතුළේ එක්කෙනාගේ අවකලනය 2v තම සරලයි මෙතන ඍණ ln x කියලා එනවා ධන c කියලා එනවා ඔය කට්ටිය ඔක්කොම එක පැත්තට ගත්තා පස්සේ මට මේ වරහන ඇතුළේ එනවා 1 ධන v වර්ගය වැඩි කරන්න ඕනේ x ගේ මොනෝම කෙනෙක් වරහන ඇතුළේ එනවා එයාවිලා ආබිටරරි කොන්ස්ටන්ට් එකක් ඒ වගේම මම v වෙනුවට දානවා අපේ අන්තිම උත්තරේ ඉන්නේ x සහ y වල ඉන්නේ v වෙනුවට දානවා කවුද y at x දානවා y at x දැම්මම පස්සේ මෙතන එනවා x වර්ගය දන y වර්ගය යට x වර්ගයක් එනවා එකක් කැපිලා ගිහිල්ලා මට x වර්ගය දන y වර්ගය යට x කියලා එනවා ඕනෙන් දාලා සුළු කරලා බලන්න
ඒවට ඉතින් වෙලාවක් නැහැ. හරි. ඉතාලම සරලයි. අපි යන් ඊළඟ ගානට. හරි. example number 3. මම ගන්න example එක මෙහෙම x වර්ගයේ y dx ඍණ x ඝණය y ඝණය dy සමාන බිඳුවයි. එහෙනම් මම මෙයාව ගන්නවා dy යට dx සමානයි x වර්ගය ඍණ ඍණ නෙමෙයි එතකොට එන්නේ ධනනේ මෙතන ඍණ තියෙන නිසා x වර්ගයේ y බෙදීම x ඝණය ධන y ඝණය මම මෙයාගේ උඩයට එකම මාර්ක්වෙන් තියෙන එක නම් බෙදුවට පස්සේ මට මෙයාව ගන්න පුළුවන් y යට x කියලා ගන්න පුළුවන් ඒ කියන්නේ x ඝණයෙන් උඩයට බෙදෙනවා ධන y යට x ගේ ඝණය කියලා මෙතන ගන්න පුළුවන් හරි y සමානයි vx කියන එක කෙනාගෙන් ගන්න පුළුවන් සමීකරණ දෙකක් තමයි v යුක්ත කරලා මෙතෙන්ට ආදේශ කරනවා මම සමීකරණ දෙකක්ම ලියන්නේ v සමානයි y බෙදීම x කියලා ඒක තේරුම් ගන්න නැහැ දිගටම ලියන එක ඔයාලා තේරුම් ගන්න විතරයි ඒක ලියුවේ ආදේශය ඇවිල්ලා මෙයා ඇවිල්ලා සෑම විටම සත්‍ය වූ ආදේශයක් හරිද සෑම විටම සත්‍ය වූ කතන්දරයක් මේක මේ හොමෝජිනියස් කතන්දරයේදී හරිද මේ මෙන්න මේ කියන ජිල් මාට් එක මේක තුල දාගන්න තමයි මේ මෙයා හොමෝජිනියස් කියලා මේ නමක් දීලා මෙයා මේ හැඩ වැඩ කරලා අරගෙන තියෙන්නේ මෙන්න මේ කියන ජිල් මාට් එක මේක තුල දාගන්න ඒක ඉතින් මොලේ තියෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ශිෂ්‍යාව හැටියට මේක තේරෙන්න ඕන දෙයක්. ඉතාලම සරල දෙයක් ඒක. හරි. මෙන්න මෙහෙම අපිට කඩා ගන්න පුළුවන්. ඒක මෙයාගෙන් ඩිරෙක්ට් ගත් එකක්. මේක ඇවිල්ලා සබ්ස්ටිටියුෂන් එකකින් ගත් එකක්. හරි. නැවත කියනවා. එහෙනම් 1 2 සමාන කරාට පස්සේ අපිට මොකක්ද වෙන්නේ දරුවෝ? මේ පැත්තේ යනවා v ධන x dv යට dx. එහා පැත්තේ යනවා කවුද? v නොමික් කෙනෙක් එනවා. අචල් වේද කියලා පොඩ්ඩක් බලමු අපි සමීකරණේ. එහා පැත්තට එද්දි එනවා ලස්සන්ට v ඍණ v ඍණ v වල හතරවෙනි බලය යට එදන v වර්ගය v ඝණය. හරිනේ මේක මෙහාට ගත්තා පස්සේ මේක ඒ සෙට් එකම v ගෙන් වැඩි වෙලා තමයි අඩු වෙන්නේ. v ට v කැපිලා යනවා. හරි. ඊට පස්සේ එනවා මට dv යට d ඔය කතන්දරේට මට එනවා එක දන v ඝණය යට v වල හතරවෙනි බලය dv සමානයි dx ඔන්නෝම කෙනෙක් හදාගන්න පුළුවන් මේක යට x sorry යට x ඔහොම කෙනෙක් මට හදාගන්න පුළුවන් මම හරි කියලා මම හිතනවා මේ වෙලාවේදී ඍණ ලකුණක් කියලා ඒතකොට හරි නෑ හැම වෙලේම හරි එහෙනම් මට මේක තවදුරටත් මම හදාගන්න ගියොත් එහෙනම් මම මේ පේනවා පල්ලෙක් කෙනාගේ අවකලනේ උඩ එක්කෙනා ඉන්නවා වගේ කතන්දරයක් මේකේ පේන්නේ මට පොඩ්ඩක් මේ කැල් දෙකට කඩාගෙන ලස්සනට හදාගෙන වැඩේ කරගෙන යන්න මෙන්න මේ කෙනෙක් ඉන්නවා සහ එයාට v කියලා කෙනෙක් ඉන්නවා dv ඒ වගේම ඍණ අනුකලනය එකපාර අනුකලනය කරලා දාන්න එතකොට තමයි වැඩේ ලස්සන එතකොට අපි මෙතන කරන්නේ v වල ඍණ හතරවෙනි බලයක් dv ගේ v විශේෂයෙන් අනුකලනය කරනවා එතකොට අපි එන්නේ කොහමද උඩ එක්කනට ඉස්සලම එකතු වෙනවා එතකොට v වල ඍණ 3යි එන්නේ ඍණ 3 බෙදනවා ඍණ 3 ඕකනේ විදිය දරුවෝ හරි ඊට පස්සේ ඊළඟ කරන්න මොකද එන්නේ නෑවිල්ලා ln v ඊළඟ ඍණ ln x ධන c මෙයාට අරගෙන මෙයාත් එක සෙට් කරගන්න පුළුවන් ඒ කවුරු සෙට් කරගත්තත් අන්තිමට අපි v ව දාගෙන v ව x වලින් v සමානයි y යට x කියලා දාගෙන අපේ වැඩේ ඉවරයක් කළාම v සමානයි y යට x කියලා දැම්මම පස්සේ මෙතන ලස්සන ප්‍රකාශනයක් එනවා x එක වැඩි වෙනවා මේ ඇතුළේනේ vx නේ ලඝු එකතු වුණා පස්සේ vx කියලා කියන්නේ අපි දන්නවා කෙලින් y කෙලින්ම අපි දාමු ඇතුළේ y දාමු හරි තුන්පාර හිතන්න ඕනේ නැහැ ඇතුළේ කෙලින්ම y දාමු ඊට පස්සේ ඍණ 1ට 3යි 1ට v ඝණය කියලා කියන්නේ x ඝණයට y ඝණය සමානයි c කියලා කියන්නේ ආර්බිටරි කොන්ස්ටන්ට් එකක් ඒක තේරුණා කියලා මම හිතනවා ඊයන් ඊළඟ ගානට හරි ඊළඟ ගානට යන් example number 4 සරල ගානක් හරි සරල වුණාට අර තරම් සරල නැහැ මේ පොඩ වෙනස් කරලා දෙන්නේ එහෙම අවුලක් ගන්න එපා ඔයාට මේ ප්‍රකාශනය මොන බයිලා ගහලා දුන්නත් මේ ප්‍රකාශනය මොන බයිලා ගහලා දුන්නත් ඔයාට හොමෝජිනියස් කියලා පේනවනම් ඔයාගේ වැඩේ එතනම සාර්ථකයි හරි මේක පේනවද මෙන්න මේ ටර්ම් එක මේ ටර්ම් එකේ මාත්‍රය 1යි මාත්‍රය 1යි මේ ටර්ම් එකේ මාත්‍රය කීයද මේ ඇතුලේ තියෙන තනිකර දෙකේ මාත්‍ර ඒක නිසා මේ ටර්ම් එකේ මාත්‍රය මට 1යි කියලා ගන්න පුළුවන් සුළු කරාට පස්සේ
පස්සේ දැන් අපි පොඩ්ඩක් බලන්නකො මේ දෙකේ මාත්‍රයට වර්ගමූලික මාත්‍රය කැපිලා යනවා. ඒක ගුණිතයක් නෙවෙයි තියෙන්නේ. ඒ වුණාට මට කියන්න පුළුවන් මෙයාගේ සඵල මාත්‍රය මේ සඵල මාත්‍රය 1යි කියලා මට කියන්න පුළුවන්. මේක දැක්කට පස්සේ තේරෙනවා මේ දෙන්නගේ මාත්‍රය දෙක දෙක තියෙනවා වර්ගමූලයක් පිටින් තියෙනවා. ඒක නිකන් හිතන්න මේ අපි මොකක් හරි අරගෙන මිලිමීටර් වර්ගයේ ධන 4 මිලිමීටර් වර්ගය වර්ගඵල දෙකක් එකතු කරනවා. එකතු කරාට පස්සේ සමචතුරස්‍රයක් හැදෙනවා කියලා හිතන්නකො ওই වර්ගඵල දෙක එකතු වෙලා. එතකොට මට එනවා මේකේ 7 මිලිමීටර් වර්ගය කියලා. ඕක එක පාදයක දිග හොයද්දි පාට එන්නේ මූල 7යි මිලිමීටර් වගේනේ. මං කියලා තේරෙනවද? මෙන්න මේ කතන්දරේ ඔළුවට ගන්න. හරිද? ඒ වගේ නෙන්නේ. එතකොට මෙයාගේ බලය කීයද? මිලිමීටර් එයා රේඛීය කෙනෙක්. හරි? රේඛීය කෙනෙක් කියන පළවෙනි බලය කෙනෙක්. තනිකර මිලිමීටර් විතරයි. අන්න ඒ වගේ දෙයක් තමයි මේක තුලේ තියෙන වගේ නිකන් ඔළුවට ගන්න. එහෙනම් උඩ යට තියෙන ලොකුම මාත්‍ර වෙලා කීයද? x වර්ගය. නෑ x වර්ගය නෙමෙයි. x තමයි උඩ යට තියෙන ලොකුම මාත්‍රය. දැන් මං කියවනේ මෙයාව වර්ගමූලයට කැපිලා ගිහිල්ලා වගේ තමයි වැඩේ සෙට් වෙන්නේ. එහෙනම් මම x ගෙන් බෙදනවා. එතන y යට x ධන ඇතුලේ x ඇතුලට ගියාට පස්සේ වර්ගමූලයත් එක්ක ඇතුලට ගියොත් එහෙම ඇතුලට යද්දී x වර්ගය වෙනවනේ. ධන y යට x ගේ වර්ගයක් එනවා මෙන්න මේ ඇතුලේ. හරි. ඒ වගේම මම කියනවා y සමානයි vx කියලා. එහෙනම් මට ප්‍රකාශන දෙකක් ගන්න පුළුවන්. එකක් තමයි dy යට dx සමානයි v ධන වර්ගමූල ඇතුලේ එක ධන v වර්ගය. ඇවිල්ලා අංක එක v කැපිලා යනවා කියලා දැන් පේන්න ඕනේ. මොකද dy යට dx අපි හැම වෙලේම ගන්න ප්‍රකාශනය v ධන x dv යට dx. එයාගේ මේ v කැපිලා යනවා කියලා පේන්න ඕනේ. එක සමානයි දෙකෙන් මට ගන්න පුළුවන්. ඉතින් මේක ලියන්නම්. ඒක හැමදාම ඔයගොල්ලෝ ලිවීම අවශ්‍යතාවයක් නැහැ. ඔන්නෝම. මේ කැපිලා යනවා. හරි. ඊට පස්සේ මට මෙයාව ලියන්න පුළුවන් වර්ගමූලය තුලේ එක ධන v වර්ගය dv සමානයි කාටද? මේ පැත්තේ sorry මට වෙනම එකයට x dx. හරි. මේ කාගේ අවකලනයද? කවුරු අවකලනය කරා පස්සේ මේ වගේ ගැජමැටික් එකක් අපිට හම්බ වෙන්නේ. කවුරු අවකලනය කරොත්ද? ln v ධන එක ධන v වර්ගය. මේ අවකලනය කරොත් හම්බ වෙයිද? මොනෙන් බලන්න. මේ අවකලනය කරොත් මොකද වෙන්නේ? ඒක තමයි ඉස්සෙල්ලම v යට ln එක ධන v වර්ගය මෙන්න මෙහෙම කෙනෙක් එනවා. උඩට එන්නේ කවුද? මෙයාගේ ඇතුළේ එක්කෙනාගේ අවකලනය. එක ධන කයට ධන v වර්ගය යට 2යි යට 2යි v එනවා කැපිලා යනවා. එහෙමත් එන්නේ කවුද? එතනදී sorry. එතන ධනෙ ඉන්නේ. එහෙනම් වැඩේ හරි නේද? එතකොට මට උඩට එනවා v ධන එක ධන v වර්ගයේ වර්ගමූලයක්. යටට එනවා එක ධන v වර්ගයේ වර්ගමූලයක් එක්ක අර හිටපු හරය. v ධන එක ධන v වර්ගයේ වර්ගමූලයක්. හරි. උඩට යට මේ කපලා ගිහිල්ලා අපිට මෙන්න ෆන්ක්ෂන් එක එනවා. එක යට වර්ගමූලය තුල එක ධන v වර්ගය. එන ෆන්ක්ෂන් එක එනවා. සමානයි ln x ධන c. ඇවිල්ලා ආබිටරි කොන්ස්ටන්ට් එක. දැන් දන්නවා දිටික ලේසි. මෙයාව ln මට v වෙනකොට මම දානවා y යට x. ඇතුලේ එක ධන y වර්ගයට x වර්ගය යට දානවා x දානවා. මොකද ඍණ ලකුණක් විදියට එහා පැත්තේදී බෙදීමක් වෙන්නේ. සමානයි c. මට ඒකට කියන්න පුළුවන් මෙන්න මේ විදියට හදාගන්න පුළුවන් පොඩ්ඩක් ලස්සන කරලා v ධන වර්ගමූලය තුලේ x වර්ගය ධන y වර්ගය යට x වර්ගය. ලස්සන කෙනෙක් කියනවා. උත්තරය. ලස්සන කෙනෙක් කියන්න බැරි. අපි ඕනනම් මේක තවදුරටත් ලස්සන කරගන්න පුළුවන්. මේ මම මෙහෙම කරොත් අපි y ධන x වර්ගයේ ධන y වර්ගය මේ පැත්තේ යට x වර්ගයක් එන්නේ සමානයි e වල c කියලා එනවා. එහෙනම් මට y ධන x වර්ගය ධන y වර්ගය සමානයි කැපිටල් A x වර්ගය කියනවා. කැපිටල් A කියලා කියන්නේ අර කිය ආයි ආබිටරි කොන්ස්ටන්ට් එක. EC ට තමයි කැපිටල් A කියලා කියන්නේ. යම් තමයි. හරි. මම කියන එක පැහැදිලි කියලා හිතනවා. අපි යන් අන්තිම ගානට. හරි අපි බලමු අපේ පස්වෙනි ගාන පොඩ්ඩක්
වෙනස් එක්කෙනෙක් දෙනවා. හරි එකම විදිහට හුරු වෙලා වැඩක් නෑ. මරු කතන්දරයක් කියනවා. y sin y at x ඍණ x dx මෙන්න මෙහෙම එක්කෙනෙක් එනවා. මෙහෙම එක්කෙනෙක් ආව පස්සේ දැන් ඉතින් ඔයගොල්ලන්ට හොමෝජිනියස් මෙතඩ් එකේ හදන්න පුළුවන් කෙනෙක්නේ මම දෙනවා කිව්වේ. මේ විදිහට ආවොත් අපිට වැඩේ කරන්න පුළුවන්ද බැරිද? වැඩේ කරන්න පුළුවන්ද බැරිද කියලා මෙයා හොමෝජිනියස් නැද්ද? වැඩේ කරන්න පුළුවන්ද බැරිද කෙසේ වෙතත් හොමෝජිනියස් නැද්ද කියනවා නම් අපිට මේකේ සෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. අපිට අවශ්‍යතාවය තියෙන්නේ මෙන්න මෙයා නිකන් මෙන්න මේ කැලි දෙක ඔයාලා පේනවා නිකන් මේක අනවශ්‍ය කැලයක්. ඒ කැලි දෙක හැරෙන්න මම කියන එක තේරෙනවා කියලා මම හිතනවා. ඒ කැලි දෙක හැරෙන්න අනිත් VG කැලි මේ ත්‍රිකෝණමිතික කැලි දෙක හැරෙන්නේ VG කැලි. ඒගොල්ලෝගේ මාත්‍ර එකයි නේද? හා එහෙනම් ඒ අතින් හෝමෝජීනියස්. ඒගොල්ලෝ විතරක් සැලකුවට පස්සේ දැන් මේ කැලි දෙක ගැන තියෙන ප්‍රශ්නේ මොකක්ද? මේ කැලි දෙක ගැන තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා අපි මෙයාව සමාන කරොත් එහෙම ඔක x ගෙන් බෙදනවා. සමාන කරොත් එහෙම මෙයා කැපිටල් FY ආකාරයට හදාගන්න පුළුවන්ද බැරිද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙයා කැපිටල් FV ආකාරයට හදාගන්න පුළුවන්ද බැරිද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇයි? මෙයාගේ තුලේ අර කිව්වා හෝමෝජීනියස් මෙතඩ් එකට නැති නිසා. මොකද හෝමෝජීනියස් මෙතඩ් එක කියලා කියන්නේ VG කට්ටියට බේසිකලි අදාළ කෙනෙක්. එතකොට ත්‍රිකෝණමිතික කතන්දරයක් තියෙදි මේක තුලේ අපිට ඔය කියන විදිහට මෙන්න මෙයා විදිහට හදාගන්න පුළුවන්ද බැරිද? මේකදී පුළුවන්. ඇයි? මේ තනිකර v ගේ සමීකරණයක් විදිහට මෙයාව ලියා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ නේ. y සමානයි vx කියලා මම මෙයාට ගත්තොත් එහෙම මට dv යට dx සමානයි. එතකොට v සමානයි y යට x වෙනවා. මෙතන එනවා v කියලා. sin v ඍණ 1 බෙදනවා sin v ගේ. එහෙනම් මෙයා ඇවිල්ලා මේ v ගේ සමීකරණයක් නේද? දැන් මෙතන කතන්දරය ඇවිල්ලා අපි හෝමෝජීනියස් කියන දැනුම් භාවිත කරේ මේවට විතරයි. අපේ අවසාන අරමුණ ඇවිල්ලා දරුවෝ මේ පැත්තේ FV කෙනෙක් ගන්න එක V මත විතරක් රඳාපවතින කෙනෙක් ගන්න පුළුවන්ද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. කියන්නේ FY යට X කෙනෙක්ව හදා ගන්න පුළුවන්ද? FY යට X කෙනෙක්ව හදා ගන්න පුළුවන්ද? මෙන්න මේක තමයි අපි මෙයාව හෝමෝජීනියස් නැද්ද? හෝමෝජීනියස් වුණත් නැති වුණත් ඔන්න ඔය කාරණේ මෙතනින් තේරුම් ගන්න ඕනේ. නැති වුණත් අපි ගන්න ටෙක්නික් එක. දැන් හෝමෝජීනියස් ඒවට විතරක් මේ ටෙක්නික් එක පාවිච්චි කරනවා කියලා හිතාගෙන ඉන්නවනම් අන්න ඒ වැරද්ද අන්නේ මිත්‍යාව මෙතනින් අයින් කරන්න ඕනේ. ඒක ඉස්සරහට ඔයගොල්ලන්ට වැදගත් වෙනවා. ඒ මිත්‍යාව අයින් කරන්න. හෝමෝජීනියස් වලට ඔයගොල්ලන්ට කටපාඩම් කරගෙන කොහොම හරි හදා ගන්න පුළුවන්. අනිත් ඒවාත් එහෙම හිතෙන්නේ නැත්තම් අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ ආදේශයක් එම ගන්න හිතෙන්නේ නැත්තම් වේරියබල් සෙපරේෂන් එකෙත් ඔයගොල්ලෝ මතක ඇති ඉස් සමානයි y ඍණ x වගේ මේ වගේ ආදේශෙම ගත්තා. වේරියබල් සෙපරේෂන් එකේදී එහෙම. හරිද? ආදේශ ගැනීම හැකියාවක් තියෙනවා අපිට කෙලින්ම පෙවුනක් නැතත්. හරි? අන්න ඒක නිසා හැම වෙලේම හෝමෝජීනියස් දෙකේ ඒකේ ඒක මත ඩිපෙන්ඩ් වෙන්න උත්සාහ කරන්න එපා. එහෙනම් අපි ගාන හදාගෙන divided dx ගන්න පුළුවන් v ධන x dv යට dx කියලා ගන්න පුළුවන්. මෙයා පළවෙනි සමීකරණය මෙයා දෙවෙනි සමීකරණය කියලා මට කියන්න පුළුවන්. හරි. එක සමානයි දෙකෙන් මට මොකද කියන්න පුළුවන්? v ධන x dv යට dx මේක ඉන්ටරෙස්ටිං අනිත් ඒවාට වඩා. මෙයා sin v ඍණ 1 බෙදනවා නෝගේ. එහෙනම් මට කියන්න පුළුවන් x dv යට dx වල පේන ඉතින් sin v කෙනෙක් කෙනා උඩ කැපිලා යනවා කියලා. v sin v එනවා ඍණ 1 ඍණ v sin v එනවා. යට sin v. මේකට මේ කැපිලා යනවා. කැපිලා ගියාට පස්සේ මට ලස්සන ප්‍රකාශයක් එනවා. sin v dv සමානයි 1 යට x එතන ඍණ 1 යට x දා dx. ඍණ කැල මේ පැත්තට ගන්න පුළුවන් මේ පැත්තට ගන්න පුළුවන්. මම ඉතින් ඔය VG කට්ටියත් එක්ක ඍණ ගන්න තමයි වැඩිම කැමතියි. නැත්නම් මේ පැත්ත දැම්මත් අවුලක් නැහැ. මේ පැත්ත දැම්ම නම් ඉතින් වඩා හොඳයි. ඇයි වඩා හොඳයි කියලා කියන්නේ? කෙලින්ම මෙයාගේ අනුකරණය cos v කියලාම දාන්න පුළුවන්. cos v. හරි. මේ පැත්ත කෙලින්ම ln x. වැඩි ලස්සනයි නේ එහෙම කරොත් එහෙම. හරි. ධන c. මොනෝම කෙනෙක් එනවා. cos v වෙනකොට v වෙනකොට cos v y යට x කියලා දානවා. සමානයි. ln x කියලා අපිට ආන්සර් එක එනවා. මං කියන එක පැහැදිලි කියලා හිතනවා. හරි. අපි උතනින් අපේ ගණන් ටික ඉවරයි. දැන් අපි බලමු අපි අද දවසේ සාරාංශය මොකක්ද කියලා. අපි අද කරේ homogeneous function එක. මූලික වශයෙන් homogeneous differential equation එක කොහොමද අපි මේ වැඩේ කරන්නේ කියලා. ඒකට homogeneous differential equation එකක් කියලා කිව්වේ මම කිව්වා dy යට dx ඉන්නවනම් අපේ යාව
fxy සහ යට gxy විදිහට මේ ෆන්ක්ෂන් දෙක බෙදීමක් විදිහට දෙනවා නම් මේ දෙන්නගෙම හැම ටර්ම් එකම every term එකම has equal හවුද has sorry equal degree හැම ටර්ම් එකම equal degrees ඉන්නවනම් අපි කියනවා එයාට homogeneous කියලා මම පස්සේ ඉගෙනුවා අන්තිම ගානේදී එහෙම ඒක මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට ඉස්සරහට තියෙන ඒවට පොඩි උදව්වක් වෙන්න මම ඒක ඉගෙනුවේ එයා homogeneous උනත් නැතත් අර මෙන්න මේ ෆෝම් එකට හදාගන්න පුළුවන් නම් වැඩේ හරි කියලා මම කිව්වා homogeneous එක කොහොමදත් මේව හදාගන්න පුළුවන් මෙන්න මේක තමයි homogeneous වල තියෙන වැදගත්කම තියෙන වාසිය මේක තමයි advantage එක මම කියුවේ advantage එක මේක ඕන කෙනෙක් මේව හදාගන්න පුළුවන් නම් මේක මේ බලංගුයි ඇයි v සමානයි sorry y යට x කියලා ගන්නවා එහෙනම් මට කියන්න පුළුවන් dy යට dx සමානයි fv කියලා v ගේ සමීකරණයක් කියලා මට ගන්න පුළුවන් දැන් homogeneous එක නෙමෙයි ඕන කෙනෙක් කියන දේ ඔයාගේ ඔළුවට දා ගන්න ඕනේ ඕන කෙනෙක්ට හරිද ඒ වගේම y සමානයි vx කියන එක කෙනා නිසා මට මේ dy යට dx කියන එක කෙනාම හදා ගන්න පුළුවන් මේවා x විසින් අවකලනය කරලා dv යට dx මේක හොඳට ඔළුවට දා ගන්න තුන් හතර පාරක් මේ ගණන් හදන්න හරි මේ භාෂාවට හුරු වෙන්න එකයි වෙන්න ඕනේ 1 2 සමානයි එතකොට මට y කියන එක කෙනා කැන්සල් අවුට් වෙලා v සහ x වලින් සමීකරණයක් එනවා ලස්සන සමීකරණයක් එහෙම ආපු සමීකරණය මම variable separation method එකකින් variable separation method එක කියලා කියන්නේ මේ homogeneous ඒවා කරන්න බැරි එක නෙවෙයි ඕන කෙනෙක් variable separation එකෙන් තමයි අපි අන්තිම ස්පොට් එකට යන්නේ යාගේ අන්තිම ක්‍රියාවලියට අවසාන ක්‍රියාවලිය විල මේ variable separation කියන method එක බොහෝ වෙලාවට අවසාන ක්‍රියාවලිය මේකෙන් තමයි අපි බොහෝ වෙලාවට කියන්නේ හැම වෙලාවෙම වගේ මේකෙන් තමයි අපි අනුකලනයක් කරලා මේ කෙලින්ම සූත්‍රයක් නැත්තම් මෙයාගෙන් තමයි අපි අනුකලනය කරන්නේ අන්තිමට මේ පැත්තේ තියෙන විෂයට අදාළ සමීකරණයක් මෙතන ඉන්න ඕනේ මම කියන්නේ පැහැදිලි කියලා මම හිතනවා ඒ විෂයට අදාළ සමීකරණයක් එතන ඉන්න ඕනේ මේ මෙතන ඉන්න ඕනේ මේ විෂයට අදාළ සමීකරණයක් මෙතන ඉන්න ඕනේ එහෙම තිබ්බොත් තමයි මෙයාව ලස්සනට variable separation method එකකින් අපිට මේ වැඩේ කරගන්න පුළුවන් හරි එහෙම හිටියොත් තමයි අපිට මෙයාව අනුකලනය කරගන්න පුළුවන් differential equation එකේ solutions හොයාගන්න පුළුවන් එහෙනම් variable separation කියලා කියන්නේ අපිට කොහොමදත් කියන්න ඕනේ step එකක් හරි variable separation method හරි ඒක හිතන්න එපා අර පළවෙනි එකට විතරයි හරියන්නේ කියලා. දැන් homogeneous method කියලා මම කියලා දෙද්දි මම කිව්වා මේ ආකාරයට හදා ගන්න පුළුවන් ඕන කෙනෙක්ට මෙන්න මේ method එක යන්න පුළුවන්. එහෙනම් මේ ඇවිල්ලා homogeneous එකට විතරක් කිව්වට දැන් තේරුම් ගන්න ඕනේ variable separation එක වගේ ඕනම කෙනෙක්ට මේ method එක පාවිච්චි කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි homogeneous කට්ටියට විශේෂයෙන් මෙයාව පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඔච්චරයි අද දවසේ තියෙන සාරාංශය. අපි ඊළඟ දවසේ ඉගෙන ගමු linear differential equation එකක් first order first degree අදත් ඒකයි කරේ first order first degree අද කරේ homogeneous ලබසටි කරනවා මේගොල්ලෝගේ ලබසටියේ මොකද කරන්නේ linear කට්ටිය කොහොමද solve කරන්න කියලා එහෙනම් අදට අපිත් එක්ක එකතු වෙච්ච හැමෝටම බොහොම ස්තුතියි දිගටම අපිත් එක්ක රැඳී ඉන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් කරන්න බොහොම ස්තුතියි